පස්සේ සාරාංශයක් PowerPoint එක දෙන්නම්. තාපය කීවේ ශක්තියක්, ආලෝකයේ දුවනිය වගේ ශක්තියක්. තාපයේ අර්ථ දැක්ුවේ මෙන්න මෙහෙම. යම් කිසි වස්තු දෙකක් ස්පර්ශව තිබ්බහම උෂ්ණත්වයේ වැඩි වස්තුවේ සිට උෂ්ණත්වයේ අඩු වස්තුවට ගලාගෙන යන ශක්තියට කියනවා තාපය. ඒක ගලා යන වෙලාව විතරයි තියෙන්නේ. මේක අභ්‍යන්තරයේ තියෙනකොට කියන්නේ තාපය කියලා. ඒකට කියන්නේ යාගේ අභ්‍යන්තර ශක්තිය කියලා. අභ්‍යන්තර චාලක ශක්තිය වගේ කියනවා ශක්තිය. එක වස්තුවෙන් තව වස්තුවකට ගලා යද්දී මේ ශක්තියට කියනවා තාපය කියලා. එතකොට තාපය යන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වයේ අඩු වස්තුවකට. ඊට පස්සේ අපි තාපය කියන ශක්තියමයි ඒකකය අන්තර්ජාතිකයේ ජූල් කියලා කියනවා. ඊට අමතරව ආහාර වල ශක්තියම කැලරි වලින්ම අයින්නවා. මොකද අන්තර්ජාතිකවම ඉන්නේ ජූල් වලින්. හරිද? ජේම්ස් ජූල්ට ගෞරව පිණිස. ඊට පස්සේ අපි කතාවක් කරා උෂ්ණත්වය. යමක උණුසුම් බව සීතල බව ප්‍රකාශ කරන විද්‍යාත්මක වචනේ කියලා කීවා. හැබැයි ඊට වඩා ටිකක් වෙනස් අර්ථයකින් ටිකක් තියෙනවා. වස්තු දෙකක් ස්පර්ශව තිබ්බහම තාපයේ ගලා යන දිශාව තීරණය කරන සාධකය තමයි උෂ්ණත්වය. ඒතර තාපයේ මේ පැත්තට යනවා නම් කියලා තීරණය කරන්නේ උෂ්ණත්වය. එහෙනම් මෙයාගේ වැඩි මෙයාගේ අඩුයි කියලා. පස්සේ අපි වෙන වෙන දේවල් වලට කීවා උෂ්ණත්වය කියන අත් වශයෙන්ම අංශු වල චාලක ශක්තිය පිළිබඳ කතාවක් නිසා යම්කිසි වස්තුවක අංශු වල චාලක ශක්තියේ මධ්‍යන්නේ අගය පිළිබඳ මිම්මකට කීවා උෂ්ණත්වය කියලා. මේ උෂ්ණත්වය අපි අත තියලා මයින් එක ප්‍රායෝගික නැති හින්දා මම එදා ප්‍රශ්නෙකුත් දුන්නා ඈ. හරිද? හෙටවත් සාකච්ඡා කරන්න ප්‍රශ්නෙට උත්තරේ අත තියලා මයින් එක සාධාරණ තියෙන අපි එක මයින්ඩ් උපකරණයක් හදන්න ඕන කියලා. ඩිවයිස් එකක්. ඒකට කියව උෂ්ණත්ව මානය. 1600 තමයි ඉස්සල්ලාම ගැලිලියෝ උෂ්ණත්ව මානය හැදුවේ. ඊට පස්සේ විවිධ උෂ්ණත්ව මාන ආවා. ඒ සම්බන්ධ වීඩියෝ දර්ශනයකුත් ඉදිරිපත් කරා. හරි? ඊට පස්සේ උෂ්ණත්ව පරිමාණ ලෙස සෙල්සියස්, ෆැරන්හයිට් හා කෙල්වින් කතා කරා. අන්තර්ජාතික උෂ්ණත්ව මයින එක තමයි කෙල්වින්. හරිද? කෙල්වින් වල නගින ප්‍රමාණය සෙල්සියස්ගේ නගින ප්‍රමාණය සමාන හින්දා හරිද? කෙල්වින් එකකින් උෂ්ණත්වය වැඩිනොත් එකයි සෙල්සියස් එකකින් වැඩිනොත් එකයි. ෆැරන්හයිට් වලින් එක වෙනස්. ඔබට වැඩිම දැනගන්න ඕනේ කෙල්වින් සහ සෙල්සියස් අතර සම්බන්ධය. කෙල්වින් හොයන්නේ සෙල්සියස් ගානට ආසන්නව 273ක් එකතු කරලා. ඔන්න ඔය ටික තමයි අපි කියන්නේ ගොඩක් කතා කරා જાති. තව පොඩි වැව ගැන ඒව ඔක්කොම වීඩියෝ තියෙනවා. කතා කරා ගණිත ගැටලු හැදුවා ඒ ගොඩක් කරා. නමුත් මේ අද ඔක්කොම ගන්නන්න බෑ. ඔකට වීඩියෝ එක බලා ගන්න මම කියේ සාරාංශය. වීඩියෝ එක බලලත් මදි නම් තව ලියපු සටහනක් කියවලා හොඳ අවබෝධයක් ගන්න. මොකද තියෙන දවසක විභාගය යනකොට මේ ඔක්කොම තියෙනවා. උෂ්ණත්වය ගැන කතා කරද්දී උෂ්ණත්ව මිතිය, තාපය ගැන කතා කරද්දී තාප මිතිය. එහෙමයි කට්ටිය කියන්නේ තාප මිතිය. එහෙනම් අපි මේ තාප මිතිය ආශ්‍රිත කොටස් තමයි උසස් පෙළ නම් ටිකක් දානවා. ටිකක් ගැඹුරින් කතා කරනවා. කතා කරා. එහෙනම් අද මාතෘකාව තාප ධාරිතාවය. heat capacity තාප ධාරිතාවය. මාතෘකා දෙකක් තියෙනවා තාප මිතිය. ඊට පස්සේ අපි අවස්ථා විපර්යාස කතා කරමු. හරි? තාප ධාරිතාව ගැන පොඩි පරීක්ෂණයකට යමු. හරිද? ඔකට සිද්ධිය අපි පොඩි චිත්‍ර දෙන්න ඕනේ නැහැ. තාප ධාරිතාව මේක. අපි මෙහෙමයි කරන්නේ. අපි ගන්නවා
සමාන බීකර තුනක්. පරීක්ෂණය. සමාන බීකර තුනක් අරගෙන මේකට දානවා ජලය, මේකට දානවා ඊට සමාන ප්‍රමාණයක් පොල් තෙල්. ජලය, පොල් තෙල්, මේකට දානවා A B C, ජලයම දානවා මේ වගේ දෙගුණයක්. මේක ග්‍රෑම් 100 නම් එයා ග්‍රෑම් 100ක් ගන්නෙ. මේක දානවා ග්‍රෑම් 200ක් ජලය. ග්‍රෑම් 200 ජලය දාලා අපි මේ රූප අදින්නේ අර බීකර දාලා ඒක තෙපාවත් කියලා යටින් සමාන ප්‍රමාණයේ ඉටිපන්දම් වලින් අපි සමාන කාලයක් තාපය දෙනවා. එතකොට ඉටිපන්දම් අපි ආසන්නව හිතනවා ඉටිපන්දම් සමාන හින්දා සමාන තාපයක් එන්නේ නැති සමාන කාලයක් දුන්නා. මේ ඊට පෙර අපි මේ වගේ උෂ්ණත්වය සටහන් කරගන්නවා. සටහන් කරලා බලනවා තාපය දුන්නෙන් පස්සේ එකම තාපයක්ද දුන්නේ. එකම තාපයක් දුන්නෙන් පස්සේ එකම ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි වෙලාද? කවුරුහරි මේ දෙකේ ස්කන්ධ සමාන හින්දා මේ දෙකේ සමාන වැඩි වෙලා කියලා. කවුරුහරි කියන්නේ නෑ මෙයා පොල් තෙල් හින්දා එයාගේ වෙනස් මෙයාගේ සමාන වැඩිලා කියලා. නමුත් උෂ්ණත්ව වැඩිවීම මේ භාජන තුනේ තුන් ආකාරයක්. ඒ තුන් ආකාරයක් උනේ ඇයි කියලා බලපුවහම එකක් තමයි මේ ජාතිය වෙනස්. අන ද්‍රව්‍ය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ද්‍රව්‍ය අණු. එකම ජාතිය වුණත් ස්කන්ධය වෙනස් වෙද්දී වෙනස් වෙලා. ස්කන්ධය. එහෙනම් තාපය අල්ලන ප්‍රමාණය. දැන් උදාහරණයක් ගමුකෝ. ගෑල් ළමෙක් ඉන්නවා 11 පන්තියේ පිරිමි ළමෙක් ඉන්නවා. තව ගෑල් ළමෙක් ඉන්නවා ඒ ගෑල් 11 පන්තියේ නම් අවුරුදු වශයෙන් 16ක් විතර වටේ. මේ ළමයාගේ වයස 25යි. එහෙම නැත්නම් ඒ ළමයා සමහරට අවුරුදු 8ක් වෙන්න පුළුවන්. හැබැයි ඇඟ ඔය වගේ. සමහර 11 ළමයිට වඩා ඉන්න 8 පන්ති ළමයි මේ සයිස්. අම්මා පෙරිය සයිස්. 11 ළමයි ඉන්නවා නිකන් පොලිරටු වගේ. ඒ ළමයි කැමති නෑ ඇඟ හදාගන්න. හරිද? යුෂානි වගේ මේ යුෂානිනේ අර ස්ලිම් එකක් තියාගෙන ඉන්න ඕනේ. නැත්තම් ඒ වීඩියෝ වලට එහෙම අවුල් කියලා ඒ කට්ටිය වැඩිපුර කන්නේ නැහැ. පොඩි මොන හරි ටිකක් කාලා නිකන් ඉන්න මේ ළමයි හොතට බය නැතුව කනවා 8 9 ළමයි. හරිද? දැන් ගෑල් ළමයා පිරිමි ළමයා ගෑල් ළමයාට මෙයාට වඩා විශාලයි. බර වැඩි. දැන් අපි මේ තුන් දෙනාට බයිස් ගිරි දෙක ගානේ කන්න දෙනවා. හරිද? බයිස් ගිරි දෙක ගානේ කන්න දෙනවා. උදේට. ඒත් ඊයේ රෑ කෑවා. ඊට පස්සේ දැන් අද දුවේ දුන්නාම කාලේ වුණ පස්සේ ඉගෙන කොහොමද? හොඳ කෑම. අති විශිෂ්ටයි. නියම බනිස්. එළවලුත් දාලා තිබ්බා. අද මාළු බනිස් කියන්නේ මාළු බනිස් කියවට ඇති මාළුවෙක් නෑ. ඒකේ ඉන්නේ ලුණු කැල්ටියක් විතරයි. නමට කියන්නේ මාළු පාන්, මාළු බනිස්, ඕගාලා චූම් පාන් කාරය යනවා. ඉතින් අහපුවාම ඒ සමානව දුන්නානේ. හැබැයි මම කියනවා හරි නියමයි. 11 වසරේ යල්ලා. මෙයා හරිද? මොසින් හරි කවුරුද කියන්නේ? හරිද? කෑව වගේ මතකයි නිකන්. දෙයිලවත් නෑ. එහෙනම් තව නැද්ද? මට තව නිකන් මොකක්ද වගේ.
සමානව දුන්නොත් එක එක්කෙනාගේ බඩේ ධාරිතාව ආමාශය ධාරිතාව වෙනස් උනේ ගෑල් ළමයි වුණාට ගෑල් ළමයිගෙත් ඒ වයසට ගත්ත ඇඟේ බර වෙනස්. ඒකට ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඒ බඩ පිරෙන්න කණ්ඩෝඩ ප්‍රමාණය වෙනස්. බඩේ ධාරිතාව වෙනස්. අන්න ඒ වගේ යම් වස්තුවකට අල්ලන තාප ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය වෙනවා. ඒක ස්කන්ධයන් එකම જાතිය කළු ගල් උනත් චූටි කළු ගල සහ විශාල කළු ගලේ තාප ධාරිතාව වෙනස්. ඒ වගේම තමයි එකම ප්‍රමාණය වුණත් නේ 11 වසරේ කොල්ලන්ට කෙල්ලට කණ්ඩ දෙන ප්‍රමාණය ගත්තහම නේ ඔය කාලේ අපි 11 වසරේ සාන කාණේ ඉන්දියාපු 25 30ක් කනවා. කොල්ලෙක් මාත් කාලා දෙනවා. හැබැයි ගැල්ලන කිච්චර කන්නේ ඉන්දියාපු 4ක් 5ක් කනවා. ආයෙ පැයකින් ආයෙ ටිකක් ගිහලා කනවා. නිකන් කුරුල්ලෝ කනවා වයි. කුරුල්ලගේ බඩ චූටිනේ. එකින්ද කනවා ආයෙ ටික ඉවර වෙනවා. ආයෙත් කනවා. නැමෙලාම කුරුල්ලේ සාවසත් දෙන කරිය කනවා. ඒ චුට්ටයි අල්ලන්නේ. ඒක ඉවරලම ආයෙ කන්න ඕනේ. ඒ වගේ ගැල්ලම එහෙමයි. කොල්ල හොඳ ඩයට් එකක් දැම්මම ආයෙ ඉතින් වැඩි කන්නේ නැහැ. නේ? දවල්ට ගෙදරවත් එන්නේ නැහැ කෑම කන්න යනවා යන්නේ. ඒක නිසා මෙන්න මේ තාපයේ අල්ලන ප්‍රමාණය තමයි සරලව කියවොත් තාප ධාරිතාව කියලා කියන්නේ. ධාරිතාව කොහොමද බඩේ ධාරිතාව? ඉන්දියාප 35ක් විතර. අනේ මම නවටි ඉන්දියාප 5ක් ඇති බඩ පිළි. ධාරිතාව කැපැසිටි එක. ඔය ගණිතයේදී ධාරිතාව සහ පරිමාව කියන්නේ දෙකක් කියලා උගන්වනවා ඇති. අල්ලන ප්‍රමාණය හා තියෙන ප්‍රමාණය. ලොකු බැරල් එකක ජලයේ ධාරිතාව ලීටර 1000යි. දැන් තියෙන ජල පරිමාව ලීටර 200යි තියෙන දැනට. ජලයේදී තවත් දාන්න පුළුවන්. ඕකෙන් භාගද ඔක්කොම දාලා ගණන් හදන්න පුළුවන්. ඒක නිසා දැන් අපට සරලව තේරෙනවා ධාරිතාව කියන එක අල්ලන ප්‍රමාණය තාපය ගැන කතා කරන්නේ. එතකොට ඒකට බලපාන සාධකත් එක්ක අපි ගණිතීය පැත්තට යනවා. එහෙනම් අපි මාතෘකාව උනේ පහුවෙල කවුරු ආවනම් තාප ධාරිතාව ඒ අයට තේරෙන්නේ නැති කට්ටිය කරුණාකර YouTube එකේ ගිය සතියේ පාඩම තියෙනවා බලන්න. YouTube දාද්දි ඔක්කොම අනවශ්‍ය කියලා ජොයින් කරලා පාඩම විතරයි දාන්නේ. අපි වැවේ කැලේ වෙනම දැම්මා. හරි? ඒක නිසා තාප ධාරිතාව ලියලා කියන පරීක්ෂණය කියලා. කියලා මේ රූපය අදගන්න. ඒවා දින්න එපා. ඉක්මනට අදගන්න. ලස්සනට කරන්න යන්න එපා. නිකන් අදගන්න. සමාන බීකර තුනක් ගත්තා. එකට ජලය දැම්ම අනිකට පොල් තෙල් දැම්ම අනිකටත් ජලය දැම්ම. තාපය දෙන්නේ මේ තාපය කියලා තියෙන්නේ ඔක්කොම තාපය දෙන්නේ. රෝමිලක් කම දාලා යන්න එක සමාන බීකර තුනක් ගන්න එක සමාන බීකර තුනක් ගන්න දෙක in A හා B ලෙස නම් කළ A හා B ලෙස නම් කළ බීකර දෙකට රූපේ තියෙනවා. කැඩි කැඩි හෙන්නේ මොකද්ද? අපට බලන්න සිග්නල් ප්‍රශ්නයක්ද කියලා. ෆොටෝ එකක් කියලා බලන්නකෝ ඈ. in A හා B ලෙස නම් කළ බීකර දෙකට එහා B ලෙස නම් කළ බීකර දෙකට වෙන වෙනම
වෙන වෙනම සමාන ස්කන්ධ වෙන වෙනම සමාන ස්කන්ධ ජලය හා පොල් තෙල් දමන්න. වෙන වෙනම සමාන ස්කන්ධ ජලය හා පොල් තෙල් දමන්න. ඊළඟ නම්බරේ C බීකරයට ඒ අකුර දාන්න. ඒ අකුර C බීකරයට A මෙන් දෙගුණයක් වූ C බීකරයට A මෙන් දෙගුණයක් වූ ජල ස්කන්ධයක් දමන්න. දෙගුණයක් වූ ජල ස්කන්ධයක් දමන්න. ඊළඟ ඉන්පසු එම ද්‍රවවල උෂ්ණත්වය සටහන් කරගන්න. ද්‍රවවල උෂ්ණත්වය සටහන් කරගන්න. සාමාන්‍යයෙන් එකම උෂ්ණත්වයක් තියෙනවා. මොකද එකම පරිසරයේ හින්දා 25 නම් 25. සෙල්සියස් 25 කියන්නේ කාම උෂ්ණත්වය කියන එක. උෂ්ණත්වය සටහන් කරගත්තා. ඊට පස්සේ ඊළඟ එක ඉන්පසු බීකර තුනටම මම මේකද කියන අහන ප්‍රශ්න වලට උත්තර. ඉන්පසු බීකර තුනටම සමාන තාප ප්‍රමාණ සපයා බීකර තුනටම සමාන තාප ප්‍රමාණ සපයා එහි උෂ්ණත්ව වැඩිවීම සටහන් කරගන්න. උෂ්ණත්ව වැඩිවීම සටහන් කරගන්න. මේකේ ජලය, මේකේ පොල් තෙල්, අතන ජලයේ මෙන් දෙගුණයක් උෂ්ණත්වය වැඩගත්තා. ඊට පස්සේ සමාන තාපයක් ඉටිපන්දම් අරගෙන විනාඩි 5 ගානේ හරි එහෙම දෙනවා. උෂ්ණත්ව මාන එහෙම දාලා තියෙන්නේ. ඒක ඔක්කොම දෙන්න ඕනේ. උෂ්ණත්ව වැඩිවීම බලපුවාම අපිට පේනවා මෙයාගේ යම් ප්‍රමාණයක් වැඩි වෙලා, මෙයාගේ ඊටත් වඩා ලොකු ප්‍රමාණයක් වැඩි වෙලා, මෙයා 10කින් වැඩි වුණා නම් මෙයාගේ වෙලා තියෙන්නේ 5යි. මෙයා 10කින් වැඩි වුණා නම් මෙයාගේ 5යි. මොකද මෙයාගේ ලොකු වැඩක් තියෙන්නේ පොඩ්ඩයි තීරුනේ. ඒ පොඩ්ඩයි තීරුනේ බඩේ තුරුනා කියලා. එහෙනම් මේ කට්ටියන්ගේ අල්ලන තාප ප්‍රමාණය කෙරෙහි කාරණා දෙකක් බලපෑම. එහෙනම් ඒ අදාළ ද්‍රව්‍ය බලපානවා. ඒ වගේම එකම જાතිය වුණත් ස්කන්ධය බලපානවා. හරි චූටි කල් කැටයක් මට රත් වෙනවා, ලොකු ඇතාගල රත් වෙන්න. කුරුණාල පැත්තේ වැඩිපුර ඉන්නේ ඇතාගල රත් වෙන්න හවස 3වත් වෙන්න ඕන. 3 විතර උනම් පස්සේ තමයි ප්‍රඥාවෙන් රත් වෙන්නේ. ඒ කතාව තව ටිකකින් කියනවා. හරිද? උෂ්ණත්වය වැඩි වීම සටහන් කරගන්න.
යටින් කතරයක් දාලා ලියන්න ටූලක් කරලා. මෙහිදී පෙනී යන්නේ උෂ්ණත්ව වැඩිවීම භාජන තුනේ තුන් ආකාරයක් බවයි. දෙවියන් භාජන තුනේ තුන් ආකාරයක් බවයි. එහෙනම් ඔකට කැමත් දුන්නාම මේ බඩ පිරෙන ප්‍රමාණයට කාරණා ගොඩක් බලපානවා. එහෙනම් කන්න පුළුවන් ප්‍රමාණයට ස්ත්‍රී පුරුෂ භාවය, වයස, කෑදරකම තමයි අසනීප පිළිට කෑදරකම තියෙනවා. අනේ කොහොම හරි කන්න ඕන. දැන් නූඩ්ස් ටිකක් හරි කන්න ඕන කියලා කනවා. කෑවොත් Tamanට කියලා. ඒ වගේ කාරණා ගොඩක් බලපානකොට මේක කාරණා කීපයක් බලපාන. ඒ වගේ භාජන තුනේ තුන් ආකාරයක්. උෂ්ණත්ව වැඩි වීම. ඒක අදහසක් දැනගන්න පොල් තෙල් ඉක්මනට රත් වෙනවා. ඈ අපඩම් බදින්න ගන්න පොල් තෙල් වතුරෙන් බදින්නේ නැහැ. හරිද? ඊට පස්සේ ජලය මෙයා අඩුවෙන්ම යන්නේ ස්කන්ධයත් වැඩි. එතන යටි කතරයක් දාලා හරි නම්බරයක් කරලා ලියන්න. එනම් වස්තුවකට අල්ලන එහෙම ලියමුකෝ. වස්තුවකට අල්ලන සරල භාෂාවෙන් කියන්නේ අර්ථ දැක්වීම නෙමෙයි. වස්තුවකට අල්ලන තාප ප්‍රමාණය හෙවත් තාප ධාරිතාව කරුණු දෙකක් මත තීරණය වන බව මෙයින් අපට අවබෝධ වේ. තීරණය වන බව මෙයින් අපට අවබෝධ වේ. එනම් එක අදාළ ද්‍රව්‍යයේ ස්කන්ධය මාතයට වැඩිපුර කන්න ඕනේ බඩ පිරෙන්න. චුට්ටක් කාලා මදි. පොල්ලිටු වගේ ළමයන් නම් මනිස් භාගයක් තිබ්බත් ඇති. සමහර අයම නෙමෙයි පොල්ලිටු වගේ ඉන්නවා මාර කෑමක් කනවා. හිතා ගන්න බෑ අප්පු මේ ළමයා කනවද කියලා මෙච්චර. බලමුට ඒ ළමයාට මේ තයිරොක්සින් වැඩි වෙලා. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. කනවා. හරිද? මහත් වෙන්නේ. ගෙදර කට්ටියක් හැම වෙලාවම කටු වැලි වගේ එල්ලෙනවා. ඉතින් ඒතකොට දෙමාපියෝ දැනගන්න මේ ළමයාට අසනීපයක් තියෙන්නේ. ඒක කිරිපණු ගාය. කොච්චර කෑවත් හරියන්නේ නැහැ. කිරිපණු ටික ඒ වර්ග. ඊට පස්සේ රක්තහීනතාවය. සුදු මැලි වෙලා අපේ සුදුත් කෑල්. කෙට්ටු ලස්සන සුදු ළමයා. අසනීපයක්. ඔසලකින් මැස්ස යන්න බෑ තද වෙනවා. හැම වෙලාවෙම මොරවගෙන ඉන්නේ අසනීපයක්. අනික කට්ටිය පොඩ්ඩක් ඒ ගැන අනුකම්පා කරන්න ඕනේ. මොකද ඒ ළමයාට තේරෙන්නේ ඒ ළමයාගේ අසනීපය. හරි? මොකද්ද? එම ද්‍රව්‍යයේ ස්කන්ධය. අපි ලියුවේ මේ අනුව වස්තුවක තාපධාරිතාවය පහත කරුණු අනුව තීරණය වේ. එකක් එනම් එම ද්‍රව්‍යයේ ස්කන්ධය. දෙක
අදාළ ද්‍රව්‍ය යකඩද පොල් තෙල්ද ජලයේද අයිස්ද එක වෙනස් වෙනවා. අදාළ ද්‍රව්‍ය සංකේතයක් දාන්න බෑ. අදාළ ද්‍රව්‍ය. ඒ කාරණා දෙකම තමයි තීරණය වෙන්නේ. එතකොට අපි අන්නේ අල්ලන තාප ප්‍රමාණය කියනකට වඩා විද්‍යානුකූල අර්ථ දැක්වීමක් වෙන්න ඕනේ. යටින් මේ අණුව කියලා මම කලින් ඉංග්‍රීසි පාඩේ අර්ථ දැක්වීම දුන්නා. ඒත් උනන් දෙන්නම් පස්සේ සිංහලෙන් ලියන්න යන්නේ වෙන පාඩයකින් ලියන්න මේ තාපධාරිතාව ගැන ලියන්න යන්නේ. මේ අණුව වෙන පාඩේ ලියන්න වස්තුවක මේ අණුව වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් සෙල්සියස් හෝ කෙල්වින් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය උෂ්ණත්වය එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය යාන්තම් බඩගිනි ඉවර වුණා කියලා තේරෙන්න ඕනේ මනිස් ගන්න. අපරක් කියන වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තේරෙනවද? එම වස්තුවේ තාපධාරිතාව heat capacity එක තාපධාරිතාව ලෙස හඳුන්වනවා. වස්තුවේ තාපධාරිතාව ලෙස හඳුන්වනවා. පොඩි සමීකරණයක් ගත්තොත් උෂ්ණත්වය අපි හිතමු. හරිද? තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ප්‍රමාණයකින් ඉහළ දැමීමට 10කින් කියලා 10කින් ඉහළ දැමීමට අවශ්‍ය තාපය දෙන පොඩේ අවශ්‍ය තාපය සමානයි Q. තරල කියවත් මේක θ මේක Q. දැන් ඔය ඇල්ෆා බීටා තීටාත් එයි. දැන් ඊයේ පෙරේදා ආව මොකද්ද වෛරස් එක μ. හරි මේ මයික්‍රෝ මේකේ μ කියලා එනවා. එහෙනම් මේ වගේ. ඒක නිසා මේ ඇල්ෆා බීටා වගේ එක තව ඒ තීටාත් එයි. තව ටිකක් කල් ගියම තීටා එක එනවා. ඔන්න බංග්ලාදේශයෙන් ඒ වගේ එක එක රටවල් වලට කොරෝනා වෛරසය ගැන මම ඇන්ටිජන් ටෙස්ට් එක ගැන දාපු වීඩියෝ එකේ ඇති. වෛරස් වල කොහොමද අර ස්පයික් ප්‍රෝටීන් එකෙන් වෙනස් වෙන්නේ. එතකොට 10කින් ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රමාණය ජූල් 100 නම් තාපධාරිතාව කියන්නේ එකකින්. හරිද? එහෙනම් තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය Q. එම නිසා අපි දාමු සෙල්සියස් කියලා. සෙල්සියස් එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගන්නේ එකකින් බලන්න තීටා වලින් බෙදනවා. එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණයට කියන්නේ තාපධාරිතාව. එම නිසා තාපධාරිතාව අපි දාන්නේ කැපිටල් C සමානයි Q බෙදීම තීටා. තීටා දාන්නේ මෙහෙම ඉරක් ගහලා Q බෙදීම තීටා. ලියාගන්න. උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය තාපය සමානයි Q. උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට අවශ්‍ය තාපය සමානයි Q. එම නිසා සෙල්සියස් එකකින්
ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය තාපය බලන්නේ මේකෙන් බෙදන්න ඕන. එහෙමනේ කරන්නේ ඔය කට්ටිය. Q බෙදීම θ. හැබැයි එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාපයට කියන්නේ තාපධාරිතාවයේ වස්තුවේ තාපධාරිතාව සමානයි Q බෙදීම θ. එතකොට තාපය මයින් එකේ ජූල් උෂ්ණත්වය මයින් එකකය සෙල්සියස්. එතකොට මේක උඩට ගියාපුවාම එනවා මේක ලියාගන්නක් ගන්න. තාපය ජූල් උෂ්ණත්වය සෙල්සියස්. එන්නේ ලියන්න. මේ අණුව මේ උඩට යනවා. මේ අණුව සිංහල ලියත් කමන්න ඉස්සල්ලා මේ අණුව තාපධාරිතාවයේ මේ කට්ටිය පැයකට කන කෑම ඒ වගේ දවසට ගන්න බනිස් ප්‍රමාණය ඒ වගේ මේ අණුව තාපධාරිතාවයේ ඒකකය වන්නේ තාපධාරිතාවයේ ඒකකය වන්නේ සිංහලෙන් ඕන ලියන්න සෙල්සියස් අංශකයට ඒකකය වන්නේ සෙල්සියස් අංශකයට ජූල් වේ. පරාන්තර මේක ගන්න. සෙල්සියස් අංශකයට ජූල් වේ. තාපධාරිතාවයේ කියවන්නේ සෙල්සියස් අංශකයට ජූල් වේ. වෙන පාඩකින් මේ අන්තර්ජාතික ඒකකය වන්නේ තාපධාරිතාව සාමාන්‍ය එකේ සෙල්සියස් අංශකයට ජූල් වේ. මේ අන්තර්ජාතිකය SI කියන්නේ ස්ටෑන්ඩඩ් ඔෆ් ඉන්ටර්නැෂනල්. මේ අන්තර්ජාතික ඒකකය වන්නේ ඔන්න සිංහල ලියන්න පුළුවන්. අන්තර්ජාතික ඒකකය වන්නේ කෙල්විනයට මේ කෙල්වින් දාන්න. ඒකකය වන්නේ කෙල්විනයට ජූල් වේ. අරක කෙල්විනයට ජූල් වේ. හරි. එතන මේකත් පොඩි අදහසක් ගන්න තියාගන්න සමීකරණ. තාපධාරිතාව සමානයි තාප ප්‍රමාණය විදීම උෂ්ණත්ව වෙනස. හරිද? ඔතන ලියන්න පුළුවන් මෙහෙම. තාප ප්‍රමාණය ජූල් උෂ්ණත්ව වෙනස වැඩිවීම සෙල්සියස් කියනකො එතකොට එනවා තාප ධාරිතාවය සෙල්සියස් අංශකයට ජූල් කියලා. එකත් උන ලියා ගන්න ඕනේ සමීකරණ. තාපධාරිතාව ඒකකයක් ලෙස කොහොමද ලියන්න පුළුවන්. ගොඩාක් ගණන් හදන්න ඕකෙන් එන්නේ නැහැ. මේ සමීකරණය අච්චුපතේ නෑ. අච්චුපතේ තියෙන්නේ තව එකක් තියෙනවා. මොකද මේකත් ඕන වෙනවා. මේකෙන් තමයි ඒකේ ආවේ.
කැපිටල් C සමානයි Q බෙදීම θ. තාප ප්‍රමාණය බෙදීම උෂ්ණත්වය වැඩිවීම සමානයි තාප ධාරිතාවය. සෙල්සියස් අංශකයට ජූල් නැත්නම් කෙල්විනයට ජූල් දෙක කෝක් කියවත් එකයි මොකද දෙන්නගේ උෂ්ණත්වය කියලා යම එක නිසා. ෆැරන්හයිට් දැම්මොත් වැඩි වෙන ෆැරන්හයිට් මේ අපි භාවිතා කරන්නේ නැහැ. නමට කීවා මේක භාවිතා කරනවා කියලා. ඔය කට්ටියෙන් අඩු ගානේ අර සෙල්සියස් ෆැරන්හයිට් ඒකක පරිවර්තනෙත් දැන් අයින් කරලා තියෙනවා. අපි යන්නේ සෙල්සියස් කෙල්වින් වලින් විතරයි. අරක ටිකක් පැටලෙන නිසා. හරි? ඊට පස්සේ අහනවා කොහොමද කෑම? කෑම අති විශිෂ්ටයි. ඒ වගේ තාපයේදී විශිෂ්ට කියලා වචනයක් භාවිතා කරොත් එතන තියෙන්නේ ඒකක ස්කන්ධයක්. ඒකක ස්කන්ධයක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක්. ඒක ස්කන්ධයක් කියන්නේ කිලෝග්‍රෑම් එකක්. ඒක නිසා අපි යනවා දැන් ඊළඟ මාතෘකාවට. විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව specific heat capacity. කොහොමද ඒ කැපැසිටි එක නේ දින්දු කියන්න පුළුවන් මට දවසට මට ඕන පාන් ගෙඩි දෙකක් එළුමිනි කියන්න පුළුවන් දවසට මට පාන් පිටි දෙකක් ඇති ඒ වගේ එක කෙනාගේ කෑම ධාරිතාව දවසට කන ප්‍රමාණය කොච්චරද ආසන්නව කියන්න පුළුවන් ඒතර ඒක බලපෑවා ස්ත්‍රී පුරුෂ භාවය වයස ශරීර වල තියෙන ෆිට් එක අනුව ඒ වගේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ දැන් තාපධාරිතාව කියන එක ස්කන්ධය මතත් බලපානවා ද්‍රව්‍ය මතත් බලපානවා. දැන් කවුරු හරි අහුවොත් එහෙම ජලයේ තාපධාරිතාව කීයද කියලා කියන්න බෑ උත්තරයක්. කියන්න යන්නත් එපා. මේ හරියට නිකන් ගෑල් ළමයෙක්ගේ කැම ධාරිතාව කීයද? කියන්න බෑනේ ඒක. මේ එහෙම කිව්වොත් වැරදි ඒක. මොකද ඒකට වයසත් එක්කවත් අඩු ගන්න කියන්නේ මෙච්චර වයස අවුරුදු 16 ළමයෙක් කියලා කිව්වත් ඒකත් වැරදි මොකද 16 සමහර අය ඉන්නවනේ මම කිව්ව පාම්පෙත් දෙකක් කන අයත් ඉන්නවා කැල්ලම සමහර පාංගිරි දෙකක් විතර කට කැල්ලෙමුත් ඉන්න පුළුවන් ඒක කියන්න බෑ ඒක නිසා තාපධාරිතාව එකම જાතිය වුණත් වෙනස් වෙනවා ස්කන්ධය මත දැන් ජලයේ තාපධාරිතාව කියන්න බෑ හැබැයි ජලයේ විශිෂ්ට තාපධාරිතාව කියන්න පුළුවන් ජලයේ විශිෂ්ට තාපධාරිතාව කීයද තඹවල විශිෂ්ට තාපධාරිතාව කීයද? අයිස් වල විශිෂ්ට තාපධාරිතාව කීයද කියන්න පුළුවන්. හේතුව ඒ හැම එකෙන්ම අපි කිලෝ එකයි ගන්න. ඒ කියන්නේ දැන් ඔය සාමාන්‍ය මම ඔය කලිනුත් අහලා තියෙනවා මේ පුළුන්ද වර යකඩද? දැන් හවත් ළමයි උත්තර දෙයි. පුළුන්ද වර යකඩද? හරිද? අංජානිගේ උත්තරය මොකක්ද? chat එකට දාන්න පුළුවන්ද? පුළුන්ද බර යකඩද කියලා හැවුවොත් උත්තරේ මොකක්ද? හරිද? අංජානි සෙනෙත්මා. තවාවේ නෑ. මං කියන එක ඇහෙනවද නේද? chat එකට දාන්න පුළුවන්. ඒ chat එකට එනවනේ. ආවේ නන්නේ. තාම විතර කට්ටිය ඉන්නවා මේ. දමින්ද? දේමියන්ද? දේමියන් වගේ දේමියන් නම් ඉන්නේ අර පාර දිගේ කී අර මියුසික් ප්‍රෝග්‍රෑම් කරන කෙනා. මේකේ ටයි එකක් දාලා ඉන්නවා. දේමියන් ආකාශ නේද? මට පේන හැටියට නම. හරිනම්. තා chat එකට ආවේ නැහැ. chat දාන්න බැයිද මොකක්ද දන්න හේතුව. හරිද? හරි කමන්නේ. අවුත් තුනක් ළමයි කියන්නේ පුළුන්ද බර යකඩද කියලා හවුත් කියන්නේ යකඩ කියලා. ඔකට දැන්න තීරණය කරන්නේ යකඩ කියලා. කියන්න බැරි මොකද අපි දන්නේ පුළුම් ප්‍රමාණය යකඩ ප්‍රමාණය. යකඩ ඇණයක් වෙන්න පුළුවන් පුළුල් ලොරියක් වෙන්න පුළුවන්. අපි තීරණය කරද්දී ඇහුවොත් එක කියන්න පුළුවන් වෙන්නේ සමාන ප්‍රමාණ ගත්තොත්. යකඩයි පුළුල් සමාන ප්‍රමාණ ගත්තොත් ඔකට එක සාමාන්‍ය දැනුමෙන්ම කියන්න පුළුවන් යකඩ බර වැඩි. තව සමහරෙන් ඇහුවොත් එහෙම නිකම් මෙහෙම උත්තරයක් එකපාරට ඇහුවොත් එහෙම
පුළුන් කිලෝ එකද බර වැඩි යකඩ කිලෝ එකද කියලා ඒ සමහර අය කියන්නේ යකඩ කියලා. ඒකවත් තේරුණාද දන්නේ නැහැ මම කියන එක. පුළුන් කිලෝ එකද යකඩ කිලෝ එකද? දැන් ස්කන්ධ සමානයිනේ. මේ පැත්තෙන් දාලා තියෙන කිලෝ 1 කිලෝ 1. එතකොට යකඩ තියෙන චුට්ටයි පුළුන් දාන්න කිලෝ එකට විශාල ප්‍රමාණයක්. මේ කිලෝ එකයි සමහර සමානයි. ඉතින් අන්න ඒ වගේ ජලයේ තාපධාරිතාව කීයද කියලා කියන්න බෑ. ඇයි අපි දන්නේ නැහැ ජලය කොච්චරද කියලා. මොකද ජලය ලීටර් 5කයි ලීටර් 10කයි තාපධාරිතාව වෙනස්. ලීටර් 10ක් උෂ්ණත්වය අංශකයකින් වැඩි කරන්න විශාල තාපයක් දෙන්න ඕනේ. ලීටර් භාගයට විතා ස්වල්ප ප්‍රමාණයක් ගන්නත් වෙනවා. ධම්මල කියන්නේ මේ අර ළමයා ඇවිල්ලා තන ඉක්මනට යවන්න ඕනේ. ඒ සමහර වෙනවා ඇවිල්ලා යන්නේ නැහැ නේ ගෙවල් වලට. පළපදියම් වෙලා ඉන්නවා කය ගහ. ඉතින් හොඳම දේ තේ එකක් දුන්නහමත් යයි කියලා ඉන්නවනේ. ඒකින්ද කියනවා මේ නේ ඇවිල්ලා අර ළමයා ඇවිල්ලා ඉක්මනට තේ චුට්ටක් ලිපේ තියන්න. ඒ චුට්ටක් ලිපේ තියන්නේ චුට්ටක් ඉක්මනට රත් වෙනවා. අම්මලා වෙනවා තාපදාරිතාව. චුට්ටක් තිබ්බම ඉක්මනට රත් වෙනවා. එතකොට අක් ගාලා තේ ටික හදන්න පුළුවන්. මොකද මේ ඇල් වතුරෙන් තේ හදන්න බෑ. හැබැයි ඇල් වතුරට තේ කොළ දාපුවාම පාට වෙනවා නම් ඒක දයි දාපුවා. හොඳ තේ කොළ නෙමෙයි. හොඳ තේ කොළ වල ඒ කහට ටික වතුරට එන්න නම් උණු වතුර තියෙන්න ඕනේ. නේ? තියෙනවා සමහර ගවල නිවාඩු කාලේ කහට ගහනවා තාත්තලා එහෙමනේ. පෑම් පෑයට කහට ටිකක් ඉල්ලනවා තේ කහට ටිකක්. වැඩිපුර සීනි නැති හින්දා සීනි පොඩ්ඩක් කාලා වැඩේ කරන්න ඕනේ. හරිද? ඉතින් ඒක නිසා වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. මේ විශිෂ්ටයි කියපුවාම අනිවාර්යයෙන්ම ගන්න කිලෝග්‍රෑම් එක නිසා ඒක ද්‍රව්‍ය අණුව වෙනස් වෙන ගුණයක් නෙවෙයි. දැන් ඝනත්වය කියන ඒවා ගන්නකො යමක ඝනත්වය කියන එක ඒ ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ නැහැ. වතුරේ ඝනත්වය වතුර පොඩ්ඩක් ගත්තත් වතුර ලොරියකට ගත්තත් පැවකට ගත්තත් වතුරේ ඝනත්වයමයි. ඇයි ඒක අපි ඝනත්වය සලකන්නේ ඒකක පරිමාවක. ස්කන්ධය මෙච්චර නම් ඒක එච්චරම තමයි. ඒක නිසා අපි විශිෂ්ටයි කියලා නමක් ආපුවාම ස්කන්ධය ගන්න හැම වෙලාවෙම කිලෝ එකයි. එතකොට ඒක තීරණය වන්නේ ද්‍රව්‍ය අණුව. වතුරද පොල් තෙල් දානුව තමයි විශිෂ්ටතාපදාරිතාව වෙනස් වෙන්නේ. වතුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් විශිෂ්ටතාපදාරිතාව කියන්නේ මොකද්ද කියන එක අපි අර්ථ දක්වමු. වෙන පාඩ පැනගි ලියන්න ස්පෙસિෆික් හීට් කැපැසිටි පස්සේ අයෝන ඉංග්‍රීසි මාධ්‍ය එක දෙන්නම්. ලියන්න යම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක කිලෝ එක යම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක උෂ්ණත්වය යම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් යම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය ඒක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය ඒකක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ කෙටි ලියන්න පුළුවන් v තාදා. හරිද? v තාදා කියලා කෙටි ලියන්න පුළුවන් තිත් දාලා. එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ස්පෙસિෆික් හීට් කැපැසිටි විශිෂ්ට තාපධාරිතාව ලෙස හඳුන්වනවා. විශිෂ්ට තාපධාරිතාව ලෙස හඳුන්වනවා. විශිෂ්ට තාපධාරිතාව ලෙස හඳුන්වනවා. එතකොට කිලෝ එකක් විශ්සේ තියෙනවා. ඒ කිලෝ එකම තමයි 21 කරන්නයි ඕනේ.
උෂ්ණත්වය වැඩි කරන්න දෙන්න ඕන එක ශක්තිය තමයි තාපය. කොච්චරක් දෙන්න ඕනද? අන්න එකට කියනවා ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක් කිලෝ එකක් උෂ්ණත්වය අංශක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව. ඒ තාපය කොච්චරද ඒකට විශිෂ්ට තාපධාරිතාව. රුපියල් දෙකක් විශ්වයේ තියෙන ජලයේ හරි මොනවා හරි ජලය ගමු ජලයම ලියමු අපි තඹ ලියන්නකෝ ඒ තඹමයි ඒ ද්‍රව්‍ය එකමයි අංශකයකින් වැඩි කරන්න ඕන තාප ප්‍රමාණය අර්ධයක් වීම පුළුවන් වෙන්න ඕන යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය අංශක එකකින් නැත්නම් උෂ්ණත්වය ඒකක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණයේ තාපධාරිතාව යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක කියන්නේ කිලෝ 1 උෂ්ණත්වය ඒකක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාව ඒකක ස්කන්ධයක් කිලෝ එකක් ආවොත් තාපධාරිතාව ඉස්සරහින් වචනයක් කියනවා විශිෂ්ට කියලා. විශිෂ්ට එනකොට කිලෝ එකක් බවට පත් වෙනවා. හරිද? යටින් හතරක් දාලා විශිෂ්ට තාපධාරිතාව වීතාදා කියලා ලියන්න ගෙටියෙන්. විශිෂ්ට තාපධාරිතාව එම ද්‍රව්‍යයට විශිෂ්ට තාපධාරිතාව එම ද්‍රව්‍යයට ජලයේ ඉහළගයක් ගත්ත හයිඩ්‍රජන් බන්ධන හින්දා විශිෂ්ට තාපධාරිතාව එම ද්‍රව්‍යයට පමණක් පොදු වූ අගයකි. යාගේ අපිට කාටවත් නැහැ. යාගේ විශිෂ්ට තාපධාරිතාව ලෝකයේ කාටවත් නැහැ. විශිෂ්ට තාපධාරිතාව එම ද්‍රව්‍යයට පමණක් පොදු වූ අගයකි. ද්‍රව්‍යයට පමණක් පොදු වූ අගයකි. දැන් ස්කන්ධේ බලපෑමක් නැහැ. කීය වුණත් ස්කන්ධේ ප්‍රශ්නයක් නැහැ. විශිෂ්ට තාපධාරිතාව කියන්නේ කිලෝ එකනේ. එයාගේ අගේ එහෙමයි. ඊට ලියන්න උදාහරණ. උදාහරණ. ජලයේ මේක මතක තියාගන්නත් ඕනේ. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව සමානයි ජලයේ විශිෂ්ට තාප ධාරිතාව සමානයි 4200යි එතනනේ 4200යි ඔය එකකට ඇවිල්ලා කෙල්වින් ගන්නත් එකයි 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් උදාහරණ ජලයේ විශිෂ්ට තාප ධාරිතාව සමානයි 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් යටි ලියන්න එනම් මෙහි තේරුම නැත්නම් අර්ථය ජලය කිලෝග්‍රෑම් එකක
25ද කී හරි කමන්නේ. ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් එකයි සෙල්සියස් දාන්න. ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ දැමීමට සෙල්සියස් අංශ එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය ජූල් 4200ක් බවයි. 4200යි J බවයි. තාප ප්‍රමාණය 4200යි J බවයි. කියද්දි කියන්නේ ජූල් 4200ක් බවයි. ඔක්කොම සටහනට දෙන්න බෑ, දිග වැඩි වෙනවා. එතකොට විශිෂ්ට තාපධාරිතාව කියන්නේ ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක් උෂ්ණත්වය ඒකකකින් ඉහළ නැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය. කිලෝ එකක් අංශක එකකින් ඉහළ දාන්න ඕනේ තාප ප්‍රමාණය. අංශක කෙල්වින් හෝ සෙල්සියස් ප්‍රශ්නයක් නැහැ. එතකොට ජලයේ අගය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමට ජූල්. ඉංග්‍රීසියෙන් කියන අනිත් පැත්ත ජූල් per කිලෝග්‍රෑම් per ඩිග්‍රී සෙල්සියස්. එහෙමයි අනිත් පැත්තට කියන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට මේකේ තේරුම එතකොට ජලයේ කිලෝ එකක උෂ්ණත්වයේ අංශක එකකින් ඉහළ දාන්න ජූල් 4200ක් ඕන. දැන් එතකොට කිලෝ දෙකක අගයට කොච්චරක් වෙන්න ඕනද මම සටහනට දෙන්නේ නැහැ. හොඳට අහගෙන ඉන්න. කිලෝ 1කට 4200යි නම් ජලයේ කිලෝ දෙකක් ගත්තොත් තාපය කොච්චරක් දෙන්න ඕනද? 4200ව දෙකක්. මම අහනවා ජලයේ කිලෝ දෙකක් අංශකයකින් වැඩි කරන්න කොච්චර තාපයක් දෙන්න ඕනද? කිලෝ එකක් නම් අංශකේ 4200 නම් කිලෝ දෙකක් දෙකකින් වැඩි කරනවා. ඔබෙන් අහනවා ජලයේ කිලෝ දෙකක් අංශක 5කින් ඉහළ නංවන්න කොච්චරක් ඕනද? අංශක 5කින් එකකින් නම් මෙච්චර නම් 5කින් බලන්න ඒක 5කිනුත් වැඩි කරන්න ඕන. එහෙනම් මේ අනුව දෙක වෙනුවට අපි දානවා m කියලා අගයක් 5කින් කියන එකට දානවා θ කියලා අගයක්. සටහනට දෙන්නේ නැහැ හරින්න. ඒ අනුව අපිට තර්කය ගොඩනගා ගන්න පුළුවන්. මේ අනුව මොකද්ද? ජලය කිලෝ m ප්‍රමාණයක් උෂ්ණත්වයේ θ ප්‍රමාණයකින් වැඩි කරන දී යුතු තාප ප්‍රමාණය බලන්නේ m වලුත් වැඩ කරන්න ඕනේ විශිෂ්ට තාපධාරිතාවය θ වලුත් වැඩි කරන්න ඕනේ. විශිෂ්ට තාපධාරිතාවයේ සංකේතය සිම්පල් c. එකක් එකකින් වැඩි කරන්න නම් සිම්පල් c. එහෙනම් ඔබට යම් කිසි ස්කන්ධයක් දුන්නොත් උෂ්ණත්වය මෙච්චරකින් වැඩි කරන්න කොච්චර තාප ප්‍රමාණයක් දී යුතුද කියලා ඔන්න සමීකරණය ආවා. Q සමානයි mc θ. මේක අපි පළමු පොතේ අන්තිම පාඩම තිබ්බා මොකද්ද? තාප විපර්යාස. ඒකේදී ආ උෂ්ණත්වය උච්චහම කොයිතරම් තාප ප්‍රමාණයක් එක්ක පිට කරාද උරා ගත්තා. තාප දායක ප්‍රතික්‍රියා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා. එහිදී අපි කියව මෙහෙම සමීකරණයක් තියෙනවා. ඒක අපි තාපයේ පාඩමේ උගන්වන්නේ. එහෙම තමයි ගණන් හදන්නේ. අන්නේ උගන්වපු පාඩම තමයි මේ. එදා කියපු දේ. අතීතයේ යම් කිසි දවසක මා විසින් මෙසේ පවසන ලදී. මේ පවසපු එකේ දවස අද ආවා. ප්‍රාසනාවන්ත එහෙම දවසකුත් අපිට උදා වුණා. මෙන්න මේ සමීකරණය ආපු හිටි කියන්නේ. මේ යමක එතකොට උෂ්ණත්වය මෙච්චරකින් වැඩි වෙන්නේ තාපය දීලා. කොච්චරක් දුන්නාද? යමක උෂ්ණත්වය අඩු වුණා. තාපය පිට වුණා. කොච්චරක් පිට වුණාද? ඔක්කොටම තියෙන මේ සමීකරණය. හරි? අපි ලියවේ අන්තිමේට ජලයේ විශිෂ්ට තාපධාරිතාව මෙච්චරයි. මේකට හේතුව මෙච්චරයි. දැන් මේ විස්තරය කියන්නේ නැහැ. යටි ලියන්න මෙහෙම. මේ අනුව ජලය m වූ ස්කන්ධයක් සිම්පල් ලකුණ. ජලය m වූ ස්කන්ධයක්
උෂ්ණත්වය ජලයේ එම් වූ ස්කන්ධයක් උෂ්ණත්වය එමෙන් තීටා උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් ජලයේ එම් වූ ස්කන්ධයක් උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට දිය යුතු තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට දිය යුතු තාප ප්‍රමාණය ජලයේ එම් ස්කන්ධයක් උෂ්ණත්වයේ තීටා ප්‍රමාණයකින් ඉහළ දැමීමට දිය යුතු තාප ප්‍රමාණය වරහන් තුල Q අපර දාන්න. තාප ප්‍රමාණය Q කියලා දාලා තාප ප්‍රමාණය Q කියලා දාලා ඊළඟ ලියන්න Q සමානයි M 4200 වැඩි කිරීම තීටා වේ. තාප ප්‍රමාණය M 4200 වැඩි කිරීම තීටා වේ. මේ අපිට මොකවත් ඕනේ නැහැ. ළමයි කටෙන් ගණක් හදන්න පුළුවන් නම් ඇති. තියෙන්න බෑ ක්‍රමය. යටි ලියන්න. හාරදාස් 200 යටි ලියන්න. හාරදාස් 200 වන වීතාදා විශිෂ්ට තාපධාරිතාව 4200 වන වීතාදා සිම්පල් C අපර දාන්න C වලින් සංකේතවත් කළ විට සිම්පල් C C වලින් සංකේතවත් කළ විට කියලා කමාවක් දාලා දැන් මේකට අපි දාමු සමීකරණය තාප ප්‍රමාණය සමානයි MC මේ සිම්පල් C තීටා කියලා ගන්න. Q සමාන MC θ M කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්ම ඉන්නේ විශිෂ්ට තාප ධාරිතාවය सेल्सियस अंशකයට කිලෝග්‍රෑමයට ජූල් කෙල්වින් දෙම ප්‍රශ්නයක් නැහැ. උෂ්ණත්ව වෙනස सेल्सियस මේක सेल्सियस වුණොත් මේක सेल्सियस නැත්තම් කැපෙන්නේ නැහැ. එතකොට කිලෝ වලට කිලෝ කැපෙනවා सेल्सियस වලට सेल्सियस කැපිච්චාම තාප ප්‍රමාණය එනවා ජූල් වලින්.
ජය ගන්න. තාප ප්‍රමාණය සමානයි ස්කන්ධය වැඩි කිරීම වීතාදා වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. Q සමානයි MC θ කටපාඩම් කළ සමීකරණයක්. ප්‍රධාන වශයෙන් මේ පාඩමේ වැදගත් දෙවෙනි සමීකරණය. එකක් තමයි කෙල්වින් සමානයි සෙල්සියස් දාන 273. අනික තමයි Q සමානයි MC θ. C simple C specific heat capacity. එතකොට S HC කියලා දාන්න පුළුවන් ඒ ඉංග්‍රීසි මාධ්‍ය ළමයිට. හරි? ඒ ද්‍රව්‍ය මත විතරයි ඒක තීරණය වෙන්නේ. ඉවරයිනේ? හරි. යටින් අතට දාලා ලියන්න. මේ අණුව සාමාන්‍යයෙන් සමහර අවස්ථා තියෙනවා මේ අණුව සාමාන්‍යයෙන් වස්තුවකට තාපය ලබා දුන් විට ඒ උෂ්ණත්වය ඉහළ යන අතර එයින් තාපය ඉවත් වූ විට ලොස් වෙනවා. තාපය ඉවත් වූ විට ඒ උෂ්ණත්වය පහළ යාම සිදුවේ. උෂ්ණත්වය පහළ යාම සිදුවේ. ඊළඟ කතරේ හරි ඊළඟ කේදෙන් හරි ලියන්න. පහළ යාම සිදුවේ ඊළඟ කතරේ. එබැවින් යම්කිසි වස්තුවක උෂ්ණත්වය වැඩි වූ විට එය ලබාගත් තාප ප්‍රමාණය හෝ උෂ්ණත්වය අඩු වූ විට එයින් ඉවත් වූ තාප ප්‍රමාණය
ඉවත් වූ තාප ප්‍රමාණය සමීකරණය ලියන්නේ තාප ප්‍රමාණය Q සමානයි MC theta සමීකරණය Q සමානයි MC theta සමීකරණය මගින් ගණනය කරගත හැක Q සමානයි MC theta සමීකරණය මගින් ගණනය කරගත හැක සමීකරණය මගින් ගණනය කරගත හැක අපි දැන් ගැටලුවකට යමු ලියන්න ගැටලුව ලියන්න කිසියම් ද්‍රව්‍යයක ගැටලුව කියලා ලියන්න කිසියම් ද්‍රව්‍යයක ග්‍රෑම් 500ක කිසියම් ද්‍රව්‍යයක ග්‍රෑම් 500ක උෂ්ණත්වය ග්‍රෑම් 500ක උෂ්ණත්වය सेल्सियस 30 සිට උෂ්ණත්වය සෙල්සියස් 30 සිට सेल्सियस 50 දක්වා सेल्सियस 30 සිට सेल्सियस 50 දක්වා ඉහළ දැමීමට 50 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය ඉහළ දැමීමට අවශ්‍ය තාප ප්‍රමාණය කොපමණද තාප ප්‍රමාණය කොපමණද වරහන් තුල මෙම ද්‍රව්‍යයේ වීතාදා සමානයි එම ද්‍රව්‍යයේ වීතාදා සමානයි 800යි सेल्सियस अंशකයට කිලෝග්‍රෑමයට ජූල් වේ